ආයිබෝවන් ජීවිතය සහ පාඩම් පොතේ ආකරන පන්තියක් නැති අමුතු ඉස්කෝලේ ITN ටෙලිවිෂන් ඉස්කෝලේ වියපත් වීම නැත්නම් වයසට යාම. ඒ ගැන ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. වයසට යාම වළක්වන බෙහෙතකුත් හොයාගෙන තියනවලු. ඒ බෙහෙත මොකක්ද කියලා අද ටෙලිවිෂන් ඉස්කෝලෙන් දැනගන්න පුළුවන්. මම කැමතියි අපේ ගුරු මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙන වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයා ආයිබෝවන්. ගරුතර පිළිගන්නවා. එතුමා මනෝ උපදේශකවරයෙක් චිකිත්සකවරයෙක් හැටියට ප්‍රකටයි. ඒ වගේම අපේ ආරාධනෙන් අද ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනට සහභාගී වෙන ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්සජනා ගුරුතුමා ආයිබෝවන්. ගරුතර පිළිගන්න අතරේ මම කල්පනා කළා මේ පාඩම පටන් ගන්නට ගීතයකින්. දැන් වියපත් වීම වයසට යාම පිළිබඳව සාහිත්‍යයේ විවිධ තැන්වල සඳහන් වෙලා තියෙනවා. කවිවල තියෙනවා, ගීතවලත් තියෙනවා. හැබැයි වියපත් භාවය පිළිබඳවම ගීතයක් අහන්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එහෙම ගීයක් දුර්ලභ ගණයේ ගීයක් අපිට පහුගිය කාලේ රස විඳින්න ලැබුණා. මේ ගීය රචනා කරලා තියෙන ප්‍රවීණ ගේයපද රචක බන්දුල නානායක්කාරව සම්සූරීන්. ගීතේ තනු නිර්මාණය කරමින් ගායනා කරන්නේ අපේ රටේ විශිෂ්ටතම සංගීතවේදියෙක් වන ආචාර්ය රෝහණ වීරසිංහ සූරීන්. වියපත් වීම ගැන කියන මේ ගීය අපි අහලා විඳලා පාඩම පටන් ගමු. වියපත් බව මගේ දොරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කල යුතු වැඩ මට ඉඩදී මග හැර යනවද සතුටුයි ආමග දෙස බැලු විට මිහිරි කලකීදේ දුටු විට හිතම මොනයි තව කල යුතු අග වියපත් බව ඇයි මේ හදිසිය දන්නෙමි මේ ජීවිතයේ ඉම යායුතුයේ ගමනද කරනිම එනමුත් මෙය නොමවේ නිසි කල මා පවසන්නේ වියපත් මට දරුමුණුහුරු කැලතට දුන්නත් සෙනෙහස නෑ එය නිම ඉරහඳ තරු සහසක් දැක දැක මතකය මිතුරෙකු වී තනියට අප ආවේ කොහි සිට මෙලොවට යලි යන්නේ මෙතැනින් කොයිබට නොදනිමු අප දන්නේ හැම විට ජීවත් වන බව මේ මොහොතට වියපත් බව මගේ දොරකඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කල යුතු වැඩ මට ඉඩදී මග හැර යන බද
තව කරන්ට වැඩ ගොඩක් තියෙනවලු. ඒ නිසා වියපත් බවට ටිකක් පමා වෙන්නලු. බලන්න කොයි තරම් අර්ථවත් ගීතයක්ද කියලා. වියපත් භාවය ගැන සමහරු නොමනාපයෙන් ඉන්න අතරේ වියපත් භාවය ගැන ගීතයක්ම නිර්මාණය කරලා ගායනා කරනවා. ජීවිතයේ සැබෑව තියෙන අපූර්ව ගීතයක් ඒක. තිස්ස ජනනායක ගුරුතුමා. වසන්ත මහත්මයා දැන් අපි ඒක ඇතුලේ අපිට දකින්න ලැබුණා බෞද්ධ දර්ශනයේ සිද්ධ කතා කරන සමහර සිද්ධාන්තත් මේ වියපත් වීම කියන එක පොදු ධර්මතාවයක්. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම දැනෙන්නේ අපි වියපත් වෙන එක ගැන තමයි. අපි ගොඩක් වෙලාවට අපි නැත්නම් අපේ අම්මා තාත්තා ඒගොල්ලෝ වියපත් වෙන එක ගැන තමයි අපිට ගොඩක් සංවේදී වෙන්නේ. නමුත් වියපත් වීම කියන එක මම හිතන්නේ මේ විශ්ව නීතියක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි පෘථුවිය වියපත් වෙනවා. අපි කියනවා අපේ පෘථුවිය ආරම්භයේ ඉඳන් ගත්තොත් දැන් වසර මිලියන 4500ක් පමණ වෙනවයි කියලා ගණන් හදලා බලලා තියෙනවා. එතකොට දැන් මේ තියෙන ගස්වැල් ඒගොල්ලොත් වියපත් වෙනවා. ඒ වගේම අපි ගත්තොත් ලොකු කළු ගලක් ගත්තොත් අපි කිසිසේත් ඒවා ගැන එච්චර හිතන්නේ නැහැ. අපි හිතන්නේ හැමදාම අපි වයසට යනවා ඒක වයසට යන්නේ නැහැ කියලා. ඒකෙත් වෙනස් වීම වෙනවා. ඒ නිසා සත්තු ගත්තොත් සත්තුත් වියපත් වෙනවා. වියපත් වෙනවා. එයාලගේ තියෙනවා යම්කිසි පරම ආයුෂ ප්‍රමාණයක්. ඒ ආයුෂ ප්‍රමාණය මිදලා ඉතින් වයසට ගිහිල්ලා මොකක් හරි වෙලා මැරිලා යනවා. ඒ නිසා මේ ලෝකයේ තියෙන ජීවී දේවල් අරගත්තත් වියපත් වෙනවා. අජීවී දේවල් දිහා බැලුවහමත් ඒවත් වියපත් වෙනවා. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ස්වභාවය. ඉතින් ඒක අර වැඩිපුර අපිට දැනෙනවා. ඒක අපේ දෙයක් වුණාම තමයි ඒක වැඩිපුර දැනෙන්නේ. ඉතින් ඒක නිසා අපි වැඩිපුරම සංවේදී වෙන්නේ මිනිසාගේ නැත්නම් අපේ වියපත් වීම පිළිබඳව තමයි ගොඩාක් සංවේදී වෙන්නේ. ඉතින් ඒක නිසා මම මුලින් ඒ ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි බලමු මේ මිනිසුන්ගේ මේ වයස්ගත වීමත් එක්ක මතුවන ලක්ෂණ මොනවාද කියලා. වියපත් වීමේ ලක්ෂණ ගත්තොත් තව ලක්ෂණ ගොඩාක් ලියන්න පුළුවන්. මම මේ ඔබට මතක් කරලා දෙනවා මේ වියපත් වීමේ ලක්ෂණ මොනවද කියන එක. එතකොට ඔබට තවත් ලක්ෂණ මතක් වෙයි. හැම රැලි වැටීම. අපේ ආච්චිගේ සීයාගේ හැම බලපුවාම මේ වගේ අපි ඔහම ඇදලා ඇතෑරියාම ටිකක් එල්ලිලා තියෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම හැම වියලි ගතියක් වගේත් පේනවා. හැම රැලි වැටීමේ තත්ත්වය සිද්ධ වෙනවා. ඊට පස්සේ හිසකෙස් සුදු වීම. මං හිතන්නේ අර බලන් කැඩපත සොඳුරියේ කියලා සින්දුවකුත් තියෙනවා අපේ අමරදේව මහත්මයාගේ. නරකෙසක් මේ දකින්න ලැබෙනවා කියලා. හරි. ඒතර ඒකෙන් ඇත්තටම වියපත් වීමේදී මූලිකම ලක්ෂණයක් විදිහට දකින්න ලැබෙනවා මේ කළු පාට හිසකෙස් සුදු පාට වෙන එක. හැබැයි ඒක වෙනත් ආබාධ නිසාත් සිද්ධ වෙන්න පුළුවන්. ඒක වෙනත් හේතු නිසා සිදු වෙන්නත් පුළුවන්. දත් ගැලවිලා යාම හදිසි අනතුරක් නිසා දත් ගැලවිලා යන්න පුළුවන්. එහෙම නෙමෙයි. වයසට යාමත් එක්ක දත් ගැලවිලා වැටෙනවා. දැන් ඇත්තට මේවා වෙන්නේ මොකද කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒ ටික අපි ඉදිරියේදී කතා කරමු මේවට බලපාන හේතු මොනවද කියලා. එහෙම කතා කරලා අපිට ඒකෙනුත් යම් වාසියක් ලැබෙනවා. මොකද ඒක හේතුව අපි දැනගත්තොත් ඒක ප්‍රමාද කරන්න පුළුවන් නම් වයසට යන එක නවත්තන්න බෑ. වයස්ගත වීමේ ලක්ෂණ පහළවන වේගය අඩු කරන්න පුළුවන්. වයස්ගත වෙන එක නවත්තන්න බෑනේ. කාලේ යනවනේ ගලාගෙන. ඒ නිසා ඒකටත් සමහර විට ඔබ කිව්වා වගේ වයස්ගත වෙන එක අඩු කරගන්න වැඩසටහන ප්‍රයෝජනවත් වෙයි. ඒතර ඇස්පෙනීමේ දුර්වලතාව ඇති වෙනවා. ඒ කියන්නේ අර ඇහි තියෙනවනේ මේ කාචයේ වටේට තියෙනවනේ ප්‍රතියෝජක පේශි. ඒ පේශි වල ක්‍රියාකාරීත්වයන්හි වෙනසක් ඇතිවීම නිසා ළඟ පේන්නේ නැති එක, දුර පේන්නේ නැති එක, ඒ වගේ ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. ඊළඟට ඔබ දැකලා ඇති ගොඩාක් වෙලාවට කියනවා ඇසේ සුද මතු වෙනවා කියලා. වයස්ගත වීමත් සමග. සමහර විට වෙනත් රෝග නිසාත් එහෙම වෙන්න පුළුවන්. නමුත් වයස්ගත වීමේදී ඇති වෙන ලක්ෂණයක් ලෙස මේ ඇස්පෙනීමේ දුර්වලතාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපේ මොළයේ නියුරෝන විනාශ වෙනවා කියන්නේ නියුරෝන වල ෆන්ක්ෂන් එක. එහෙම නැත්නම් නියුරෝන වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා යනවා. ඔබ දන්නවා නියුරෝන ගැන අපි කතා කළා කලින්. නියුරෝන විශාල සංඛ්‍යාවක් මිලියන ගාණක් තියෙනවා. එතකොට ඒ නියුරෝන අතර උපාගම කියලා තියෙන ආවේග ගමන් කරන තැන් මම කලින් අපි ඕක විස්තර කරා. ඒ නියුරෝන ක්‍රියාකාරී වෙන නියුරෝන ගාන එන්න අඩු වෙනවා. ඒව අතර ආවේග හුවමාරු වෙන්නේ නැතුව
ඒ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ගමන් කරන්නේ නැතුව නියුරෝන ක්‍රියාකාරී වන නියුරෝන සංඛ්‍යාව එන්න අඩු වෙනවා. එතකොට තමයි හසන්ත මහත්මයා අර වයසට ගිය අය පොඩි ළමයි වගේ වෙන්න ගන්න. එතකොට තමයි. ඒතර මං හිතන්නේ ඒක අපේ වෛද්‍යතුමා හොඳින් පැහැදිලි කරાવી. ඊළඟට ආහාර ජීර්ණයේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මෙහෙම කියනවා. මට මතකයි ඉස්සර මට ඒ කාලේ එහෙම තේරුන්නේ නැහැ. අපේ ආච්චි අම්මට දුන්නාම අපේ කිරි අම්මට දුන්නාම මොනවා හරි අපි හිතමුකෝ කඩල වගේ දෙයක් එහෙම දුන්නාම අපි කණ්ඩ කියලා කිව්වම යානේ දැන් මට ඕවා කණ්ඩ බෑ කොල්ලෝ. ඕවා කාපුවාම මට දිරවන්නේ නැහැ. අපි හිතුවේ මේ බීලුවට කියනවා කියලා නෑ. එයාට ඇත්තටම අමාරුවක් තියෙනවා. සමහර වෙලාවට අර අපේ වයසට යන්න කලින් දැන් එන්සයිම් ඕනිනේ ආහාර ජීර්ණය කරන්න බඩවැලේ ආහාර ජීර්ණය කරන්න එන්සයිම් ඕනිනේ. ඒ එන්සයිම කියන්නේ ප්‍රෝටීන. මේ ප්‍රෝටීන වර්ග නිෂ්පාදනය අඩුවීම වෙනවා වයස්ගත වීමත් සමග. ඒ නිසා ආහාර ජීර්ණ එන්සයිමත් අඩු වෙන්න පුළුවන් නිපද වෙන ප්‍රමාණය. ඒ නිසා ජීර්ණයේ අපහසුතාව ඇති වෙනවා. සමහර දේවල් කාපුවාම අජීර්ණය ඇති වෙනවා. ඉතින් ඒ නිසා වයසට යනකොට ඒ තමන්ගේ අත්දැකීමෙන්ම තෝරගන්නවා මේවා මට කෑවොත් ජීර්ණය වෙන්නේ නැහැ කියලා. ඊළඟට අනිත් එක තමයි සංදිවල ආබාධ ඇති වෙනවා. විශේෂයෙන් දන හිස් සංදිවල, වැලමිට සංදියේ, එතකොට උකුල් සංදියේ ඒවා අපිට වෙනම කතා කරන්න පුළුවන් වෙනම මේ මාතෘකා අරගෙන සංදිවල දෝෂ ඇති වෙනවා. මොකද වයස්ගත වීමත් සමග සංදි තියෙන තැන්වල සංදියේ අස්තිය වටේට තියෙනවා කාටිලේජ්. ආන්නේ කාටිලේජ් ගෙවී යාම වගේ දේවල් නිසා එතන වේදනාකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊළඟට අනිත් එක තමයි මේ කුදු වීම කියන එක මම වෙනම කතා කරනවා මේවා ගැන. කුදු වීම කියන එකේදී වෙන්නේ අර සින්දුවක් තියෙනවට පුංචි කාලේ අහලා මතක. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ආච්චි මේ ඉන්නේ කියලා මෙහෙම තමයි. මොම ගිහිල්ලා ඉවරලා අවශ්‍ය තැනට ගියාම තමයි මොම දිගහැරෙන්නේ. එතකොට ඒකට හේතුව තමයි මේ අපේ කොඳුයට පෙළ තියෙනවානේ කෂේරුව. ඒ කෂේරුවේ කෂේරුකා දෙකක් අතර තියෙනවා පොඩි මේ රබර් වගේ කොටසක්. ඒකේ මැද තියෙන ජෙල් එක අඩු වෙනවා. එතකොට අර කෂේරුකා දෙක ලං වෙනවා. එහෙම ලං වුණාම දැන් රිදෙනවානේ. එතකොට මේ කොන්ද පොඩක් නමපුවාම ඒ දෙක පොඩක් ඈත් වෙනවා. ඒ හින්දා කොන්ද නමාගෙන තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. ඉතින් එතකොට අර එද්දි කුදු ස්වභාවයක් ඇති වෙනවා. සමහර ආච්චිලා සියලා ඉන්නවා අසාමාන්‍ය ලෙස කුදුයි නිකන් බිමටම පාත් වෙච්ච අය ඉන්නවා. මම දැක්කා මේ වතුර බාල්දියකුත් උසයි යනවා. බිමටම පාත් වෙලා කුදු ගහගෙන වතුර බාල්දියකුත් උසයි යන ආච්චි කෙනෙක්. ඒක තමයි. ඉතින් ඔන්න ඔය වගේ මෙකී නොකී ගොඩාක් චේන්ජස් ජීවිතේ ඇති කරනවා. අර කලින් අපි අහපු ගීතයේ ආවා වගේ අපි සමහර විට ලෑස්ති නෑ මේවා නිසා අපිට තව වැඩ තියෙනවා. නමුත් මේවා එනවා. එන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ අර සතර පෙරිනිමිති වලත් තියුණානේ නේද? ඒ නිසා මහල්ලෙක් ඒක ලෝක ස්වභාවයක්. ඒක අපිට වළක්වන්න බෑ. හැබැයි හසන්ත මහත්මයා මේවා ටික ගැන ගැඹුරින් අපි මේ එකින් එක අරන් විග්‍රහ කළොත් ගැඹුරින් සමහර තැන්වල තියෙනවා මේවා ඇතිවන මේ චේන්ජස් නැත්නම් මේ වෙනස්කම් ඇතිවන වේගය අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේකේ අනිත් පැත්ත තමයි මේකට පරිසරය බලපානවා. එතකොට ආහාර රටාව බලපානවා. ඒ වගේම මානසික තත්ත්වයක් බලපානවා. ඉතින් ඒක නිසා මේ වැඩසටහන තුලින් ඔබට මේ වෙනස්කම් මොනවද කියන එක මම එකින් එක පස්සේ පැහැදිලි කරන්නම්. ඒ වගේම ඒවා තුලින් ඔබ හොයාගන්න මේ වයස්ගත වීමේ ලක්ෂණ ඇතිවන එක අඩු කරගන්න පුළුවන් විදි මොනවද තියෙන්නේ කියලා. වියපත් වීම වළක්වන්න පුළුවන්ද කියලා බලන පර්යේෂණ ලෝකේ පුරා සිද්ධ වෙනවා. ලෝකේ මහා ධනකුවරයෝ කීප දෙනෙක් මේ සඳහා ලොකු වියදමක් දරනවා. වෙන් කරලා තියෙනවා. කොහෙන් හරි හම්බෙච්ච මුදල් වෙන්න ඇතින විද්‍යාඥයෝ බඳවගෙන දැන් ඇමරිකා එක්සත් ජනපදයෙන් පර්යේෂණ ගණනාවක් වෙමින් පවතිනවා. හැබැයි හොයාගෙනත් තියෙනවා. විශේෂයෙන් ඔය අඟහරු පර්යේෂණ කටයුතු වල නියැලෙන ඒ විද්‍යාඥයන්ට එම් පාවිච්චි කරන්නටත් එක්ක තමයි යම් දේවල් ඔය DNA වෙනස් කරන බෙහෙත් වර්ග හොයාගෙන තියෙනවා වෛද්‍යතුමා. හසන්ත මහත්තයා දැන් අපි අද මේ තෝරගත්ත මාතෘකාව මේ බොහෝ දෙනෙක් කැමති නැති ඒ වුණත් සිද්ධ වෙන මාතෘකාවක්. දැන් අපි බුදුදහම අනුවත් අපි දන්න දේ තමයි මේ ලෝකේ අපි කැමතිම නැති දෙකක් තියෙනවා.
එකක් තමයි වයසට යන එකයි ලෙඩ වෙන එකයි. නමුත් මේක සිද්ධ වෙනවා. මේක සාමාන්‍යයෙන් අපි තුර සිද්ධ වෙන දෙයක්. ඒතර ඔබතුමා මතක් කරා වගේ දැන් මේකට විශාල පර්යේෂකයෝ ඊළඟට විශාල විදිහට දැන් වෛද්‍යවරු මේ ගොඩාක් දෙනා ධන කුවේරයන් එකතු වෙලා දැන් මේ ස්වභාවික ක්‍රියාවලි දෙක නවත්තගෙන තව ටිකක් කල් අදින්න පුළුවන්ද කියලා ලෝකෙම පර්යේෂණ කරනවා. දැන් උදාහරණ කියලා දැන් අපිට කොරෝනා හැදෙන එකට අපි දැන් කොහොම හරි වැක්සින් එකක් හොයාගත්තා. ඒක සමහරට වයසයි නවත්තන එක දැන් මේ DNA අණුවේ ක්‍රියාකාරීත්වයනේ උතන තියෙන ප්‍රශ්නේ. ඒතකොට ඒක පාලනය කරගන්න මොකක් හරි ක්‍රමයක් හොයාගන්න ඉඩ තියෙනවා අනාගතේ. අපි තාම දන්නේ නැහැ. නමුත් එතකොට දැන් මේ ඒජින් නැත්තම් වයසට යාම කියන එක ගත්තාම අසද්ද මහත්තයා නිකන් දැකලා නැද්ද? නිකන් කියනවා මෙයාගේ නම් වයස පේන්නේ අප්පා තාම තරුණයිනේ තාම කොල්ලා වගේ කියලා එහෙම කියනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය මේ ඒජින් කියන එක අපි ගත්තාම එක එක විදිහේ ඒජින් තියෙනවා. වයස ගත්තාම දැන් ජීවිද්‍යාත්මක වයස කියලා සංකල්පයක්. දැන් ජීවිද්‍යාත්මක වයස කියලා කියන්නේ දැන් අපි ඉපදිච්ච දවසේ ඉඳලා උප්පැන්නේ ගහලා තියෙනවා අවුරුද්දෙන් අවුරුද්ද 2 3 4 කියන්නේ මම ඉපදිච්ච දවසේ ඉඳලා අද දවස අරගෙන අපි ගණනය කරලා බලත හැකි මට ජීවිද්‍යාත්මකව මගේ වයස කීයද කියලා. ඒක අපිට උප්පැන්නේ අරන් බලත හැකි. හැබැයි සමහර අයගේ මූණ දැක්කහම පේනවා ජීවිද්‍යාත්මකව 50යි නිකන් ඇඟ පේන්නේ නිකන් 35ක විතර මූණක් තියෙන. අන්න දැන් තව කතාවක් තියෙනවා ඒක. ඒ කියන්නේ දැන් සමහර අයගේ ශරීරයේ ඒ අදාළ වයසට තියෙන්න ඕන ලක්ෂණ ටික පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒතර ඒ ගැනත් ලෝකේ පරීක්ෂණ කරලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? ඒසා ඔන්න දැන් අපි තියෙනවා මනෝවිද්‍යාත්මක වයස. දැන් සමහර අය ඉන්නවා දැන් හසන මහත්තයා අහලා ඇති දැන් ඔය මන්දබුද්ධික භාවය කියලා එකක් අහලා තියෙනවනේ. අපි සාමාන්‍යයෙන් කතා කරනවනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වයසට හරියන බුද්ධිය වැඩිලා නැහැ. දැන් සමහරට දරුවෙක් ඉන්න පුළුවන් වයසින් අවුරුදු 8යි. හැබැයි යාගේ මානසික හැකියාවන් තියෙන්නේ අවුරුදු 5ක විතර මට්ටමේ. ඒතර අපි තියෙනවා දැන් මේ සයිකොලොජිකල් ඒජ් එකක් තියෙනවා. සයිකොලොජිකල් කියන්නේ මනෝවිද්‍යාත්මක වයසකුත් තියෙනවා ජීවවිද්‍යාත්මක වයසකුත් තියෙනවා. ඊළඟට සමාජ විද්‍යාත්මක වයස අපි ගත්තාම දැන් සමහර අය ඉන්නවනේ දැන් ඔය කියන්නේ අම්මලා තාම පොඩි එකා වගේ හැසිරෙන්නේ. මේ මෙච්චර ලොකු වෙලා තාම පොඩි එකා වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට දැන් සමහර දේවල් බැලුවහම පේනවා එයාගේ අර වයසට වඩා සමාජ ක්‍රියාකාරීත්වය අරන් බැලුවහම ඊට වඩා පොඩි අයගේ වැඩ තමයි පුද්ගලයා කරන්නේ. ඒ කියන්නේ දැන් වයසින් සාමාන්‍යයෙන් ගොඩක් උඩට ගිහිල්ලා. හැබැයි හැසිරීම් කතා කරන විදිය ගනුදෙනු කරන ආකාරය බැලුවාම පල්ලෙහා මට්ටමේ වයසෙන් අඩුයි. වැඩිහිටියෝ වගේ හැසිරෙන ළමයිනුත් ඉන්නවා ළමයි වගේ හැසිරෙන වැඩිහිටියොත් ඉන්නවා. මේක ඒ විදිහට කතාවක් තියෙනවා. ඊළඟට අපි ගත්තාම මේ ෆන්ක්ෂනල් ඒජ් කියලා එකක් කියනවා. ඒ කියන්නේ දැන් අපේ දැන් සමහරෙන් දැන් ගත්තාම අපේ දැන් එක එක වයස්වල අපිට කරන්න පුළුවන් හැකියාවන් තියෙනවනේ හසන්ත මහත්තයා දැන්. දැන් උදාහරණයක් කියලා දැන් අපි ගත්තොත් එහෙම දැන් එක වයසක අපි දන ගන්නවා. තව වයසකදී අපිට හැකියාවක් තියෙනවා මේ අපි හිතමු නැකිටින්න, දන ගන්න, ඇවිදින්න, දුවන්න, පනින්න, ඒ වගේ ඇවිල්ලා එක වයස්වල අපි හිතමු දැන් සාමාන්‍යයෙන් ඉතින් අපි අවුරුදු 40ක් 50ක් ගියාමත් ඉතින් අපිට සමහර වැඩ කරගන්න පුළුවන් නේ. හැබැයි සමහර අයගේ ඒ හැකියාවන් ඒ කලින් අඩු වෙලා ගිහිල්ලා. දැන් මගේ යාළුවෙකුට මම මේ ළඟදී කතා කරා ගඟහරා පීනමුද කිව්වහම දැන් මට කියනවා දැන් ඉස්සර වගේ බෑ ඉතින් බයයි පණ නැහැ. අන්න එහෙම කිව්වා. දැන් අපි ඔය මං එදත් කිව්වේ මං හංවැල්ලේ ඉතින් ගඟහරහා තාම පීනන්න හිතෙනවා ගියාම. මට තාම පුළුවන්. හැබැයි අර මගේ ඒ කාලේ හිටපු යාළුවෙක් ඇහුවාම මට නම් දැන් ඉස්සර වගේ බෑ නිකන් අමාරුයි. ටිකක් මක් වේද දන්නේ නැහැ කියලා පස්ස ගැහුවා. වයසයිනේ දැන් කියලා. දැන් අන්න එහෙම දැන් අපි අර අපේ වයසට සමහර අය කියන මේ වයසට වඩා මෙයා නිකන් අනම්මනම් දැන් බලන්නකො මේ වයසේ හැටියට වැඩ කියලා එහෙමත් කියන්නේ. දැන් ඔය සමහර සීයලා ඉන්නවා වහලවල් වල නගින්න ගිහලා බිමට වැටලා. බයිනවනේ පාර. විශේෂයෙන්ම ආච්චිලා හැම වෙලේම බයිනවා. මේ මිනිස්සයාට මං කියලා තියෙනවා මේ වයසේ හැටියට එපා වැඩ කරන්න කියලා. එතකොට මෙතන හැම වෙලේම තියෙනවා හසන්ත මහත්තයා දැන් අපි හිතුවට දැන් මේ වයසට යාම නැත්නම් මේ වයස්ගත වීම කියන කාරණාව විශාල මනෝවිද්‍යාත්මක බලපෑමකට යටත් වෙලා තමයි සිද්ධ වෙන්නේ.
දැන් ඔය අපේ සමහර නිලියෝ දැක්කහම තාම වයස පේන්නේ. පාට කරලා ඇති. නමුත් ඉතින් ඒ වුණත් ඉතින් ඔච්චරම පාට කරන්නත් බෑනේ. පාට කරනවා කියලා. ඒ කියන්නේ දැන් සමහර අය එහෙම වයසට යන පාටක්වත් නැහැ. දැන් සමහර රාජ්‍ය නායකයෝ ගන්නකො ලෝකේ ඉන්නේ. දැන් ඔය මම දැක්කා අපේ හිටපු මැලේසියාවේ ජනාධිපති අගමැති මහතීර් මොහමඩ් මේ අවසාන කාලෙත් ආයි මේ අගමැති වුණා. ඒ කියන්නේ අර අපි හිතුවට ඒගොල්ලන්ගේ අර මොලේ ක්‍රියාකාරීත්වය බව වෙනස් වෙලා නැහැ. හැබැයි සමහර අය ඉන්නවා අවුරුදු 70 වෙන්න ඕන වෙලේ 50 වෙලා. නිසා මනෝවිද්‍යාඥයන්ට ලොකු ප්‍රශ්නයක් ආවා දැන් මේ වයසට යාම නැත්නම් මේ වයස්ගත වීම තනිකරම මේ ජීවිද්‍යාත්මක ප්‍රවාහයක්ද නැත්නම් මේක මනසත් එක්ක සම්බන්ධ වෙලා සිද්ධ වෙන කාරණාවක්ද කියන එක පොඩ්ඩක් විද්‍යාත්මකව හොයන්න. මම මෙන්න මේ පර්යේෂණ කරපු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ හිටපු මේ ඇලන් ජේ ලැංගර් කියන මහත්මිය. මෙතුමිය මනෝවිද්‍යාඥවරියක් බොහොම ශ්‍රේෂ්ඨ පරීක්ෂණයක් කරා. එයාගේ පරීක්ෂණයේ නම කවුන්ටර් ක්ලොක්වයිස් රිසර්ච් එක. ඒකේ නම කවුන්ටර් ක්ලොක්වයිස් රිසර්ච් කියන එක. මෙතුමිය හරිලා අපූර්ව වැඩක් කරා. එයා කරේ දැන් වයස 75 විතර ඉන්න වොලන්ටියර්ස්ලා කැමැත්තෙන් ඉදිරිපත් වෙන කට්ටියක් අරගෙන දැන් හසන්ත මහත්තයා දැන් අපි ඉන්නේ දැන් 2001 කියලා අපි හිතමු 2021 අපි ඉන්නේ දැන්. එතකොට මම මීට අවුරුදු 20කට කලින් හසන්ත මහත්තයයි තිස්ස මහත්තයයි අපි තුන්දෙනාම හිටපු පරිසරයක් තියෙනවා. අපි හිතමු මේ ITN රූපවාහිනියේ තියෙන පරිශ්‍රමය සම්පූර්ණ වෙනස් කරනවා 2005 විතර විදිහට. අපිට එන පත්තරේ ටෙලිෆෝන් එක බිත්තිවල පාට වාහන ඒ හැම උත්තේජයක්ම නියෝජනය කරන්නේ 2005. එතකොට දැන් 2021 කියන එක මගේ ලොක්ඩවුන් වෙනවා මට. ඒක දැන් මට පේන්නේ නැහැ. අපි ඔක්කොම ඉන්නේ දැන් 2005. දැන් උදේට පත්තරේ එන්නේ 2005. චිත්‍රපටි යනවා කළු සුදු එකක් යනවා ඒ කාලේ පෙන්නපු ටෙලිනාට්‍යයක් ඔන්න යනවා දැන්. බයිසිකලයක් එනවා 2005 එක. කාර් එකක් පාරේ යනවා 2005. එකපාරට මේගොල්ලන්ගේ 2005 තිබ්බ දවස් 5ක්. අපි උදාහරණයක් මම කිව්වේ ඒ කාලේ මට මතක ඇරියට ඒක 79 කලේ. ඊට පස්සේ ඊට අවුරුදු ගානකට කලින් 70 වයසයි අරගෙන ඊට පස්සේ දැන් මේගොල්ලෝ කරේ දැන් වයසට යනකොට වයසට යන එක අපිට මෙෂර් කරගන්න පුළුවන් නිර්ණායක තියෙනවා. දැන් තිස්ස මහත්තයා කිව්වා වගේ දැන් හිතන්නකො මගේ මේ පේශිවල ප්‍රමාණය කොච්චර කන ඇහෙනවද? ඇහෙන් පේන ප්‍රමාණය. ඊළඟට මේ මසල් ඩෙන්සිටි කියලා දැන් මේ පේශිවල තියෙන ඝනත්වය. ඊළඟට බෝන් ඩෙන්සිටි, මසල් මෑස් කියලා අපි හඳුන්වන මේකේ ප්‍රමාණය බෝන් ඩෙන්සිටි. මේ අස්ථි වල තියෙන කැල්සියම් ඝනත්වය කියන්නේ අස්ථි කැඩෙනවනේ ටක් ගාලා වයසට යනකොට. එතකොට මෙන්න මේ වගේ නිර්ණායක ගණනාවක් අඳුනගෙන තියෙන වයසට යනකොට ඒවා වෙනස් වෙනවා කියලා. ඒතර මේගොල්ලන්ගේ රිසර්ච් එකට කලින් මේ නිර්ණායක අරන් ලකුණු කරලා තිබ්බා. අර ආපස්සට අරන් ගිහිල්ලා රිවර්ස් කළා කාලේ දවස් 5ක් තියලා ආයි මන්නාම රිවර්ස් වෙලා. ආපස්සට ඇවිල්ලා. තේරුනේ මොකක්ද ඒකෙන්? වයස කියන එක මනසත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් අපි ගොඩක් ඉස්සරහට කතා කරමු මේක. හොඳයි. වියපත් වීම, වියපත් භාවය ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. මට අවසන් පාලක මැදිරියට යන්න පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. වයසට යාම ගැනයි ටෙලිවිෂන් ඉස්කෝලෙන් කතා කරන්නේ. තිස්ස ජනනායක මහත්තයා ওই ජපන් චීන ජන කතාවල එන කතාවක් මේක. වයසට යන්නේ නැතුව සදාකාලිකව තරුණ භාවයෙන් ඉන්න විදිය ගැන මේ චීනේ ජපානයේ පැත්තේ අය ආදි කාලේ අවුරුදු දහස් ගණනකට පෙර හොයලා බලලා තිනවා. නොඑක ආකාරයක මේකට බේතක් නැද්ද? නොඑක ආකාරයේ දේවල්. ඔය ජපානයේ කන්දක යම්සි පැලෑටියක් තියෙනවා බේතක් තියෙනවායි කියලා චීනයේ අයට ආරංචි වෙලා චීන රජුරෝ යවනවා නියෝජිතයෙක් මෙන්න මේ පැලෑටිය අරන් එන්නේ කියලා නැවකි පිටත් කරලා යවනවා. බේත මොකක් හරි අපි අමූර්තය කියමුකෝ. ඒක අරන් අහම සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන්. මේ යන්නේ මේ බේත. අනේ යනවා ඇමතියා ගිහිල්ලා ආයේ එන්නේ අර බේත හොයාගෙන ජපානයට වෙලා ඉන්නවා. මේක බොනවා අය. මෙයා පහු චීනට යන්නේ නැහැ. ඉතින් බේත බීලා දැන් ඉතින් මේ ඔක්කොමලා එහෙමයි. ඒ බේත බීලා මැරෙන්නේ නැහැ. මේ යන්නේ.
ඉතින් මුල් දවස්වල හරි හොඳයි මං ආයි මොකටද චීනෙට යන්නේ මං මේ සදාකාලිකව ඉන්නවයි කියලා. ඉතින් තියෙන අවුරුදු 100ක් 200ක් ඔය 300ක් විතර යනකොට හරි කම්මැලි වගේ. මේක ඉන්නවා කිසි ගතියක් නැහැ. මේක මේ මැරෙන්නෙත් නැහැනේ කියලා දැන් ලොකු ප්‍රශ්නයක් මැරෙන්නේ නැති එක. ඒ ඔක්කොම ජීවත් වෙනවා. ඉන්න එක කම්මැලි වෙලා. ඉතින් ඊට පස්සේ දැන් ටික බේත් හොයනවා ඉක්මනින් මැරෙන්නේ කොහොමද කියන්නේ. ඉක්මනින් මැරෙන බේත් තමයි දැන් ඊළඟට එන්නේ බේත් ශාලාවල ෆාමසි වල අර මේ විකුණන්න තියෙන්නේ. ඒවත් බලපුවාම අවුරුදු 500කින් මැරෙනවා වගේ තමයි ඉක්මන් මේක තියෙන්නේ අවුරුදු 500ක්. එතකොට තරංගයක් යනවා ඖෂධ නිෂ්පාදන සමාගම් අතර ඉක්මනින්ම මැරෙන බේත හදන අයට තමයි ලොකු වෙලදාම ඔය ආදී වශයෙන්. ඉතින් නොඑක් දේවල් වෙන වස්ස විස නිකම් මේ සත්තු සර්පයි එහෙම අරගෙන අධික උග්‍ර විස සර්පයෝ කාලා බලනවා. අනේ ඒත් මැරෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ ජන කතාවක තියෙන්නේ මේක හරි ලස්සනට ඒ කතාව අවසන් කරනකොට පරිවර්තනය කරලා තියෙනවා මම මේ ওই කතාව ජීවිතය ගැන හොඳට කියලා දෙනවා. ඇත්තටම මිනිස්සු වියපත් වෙන්න නැතුව හිටියානම් මේ යන්න නැතුව හිටියානම් මේ ලෝකේ මොන වගේ එකක් වෙයිද කියන ප්‍රශ්නෙට උත්තරය හේවීම තමයි දර්ශනය කියලා කියන්නේ. ඒක තමයි දාර්ශනික නැඹුරුව කියලා කියන්නේ. තිසජනායක මහත්තයා. වියපත් වෙන්නේ නැතුව හිටියොත් මැරෙන්නේ නැහැ. මැරෙන්නේ නැතුව උඩ කාලයක් හිටියොත් එම අපිට මේක ඒකාකාරී වෙයි නේද? ඒක තමයි ඒකෙන් මතු කරලා තියෙන්නේ. ඔව්. එතකොට මේ හසන්ත මහත්මයා දැන් කොහොම වුණත් දැන් ඔබ ඒක ඒ ජන කතාවක කිව්වත් තාමත් ලෝකේ මේ පිළිබඳ පරීක්ෂණ නවත්තලා නැහැ. කොච්චර හරි පරීක්ෂණ කරනවා මේකේ පරීක්ෂණ කීපයක් තියෙනවා මේ ඒජින් නැත්තම් මේ වයස්ගත වීමට මූලික හේතුව මොකද්ද? කියන්නේ මේ මූලිකම හේතුවක් මෙහෙම අල්ලගත්තොත් අපිට ඒක වෙනස් කරලා වෙරලා පුළුවන් වයස්ගත වෙන එක අඩු කරන්න. ඉතින් ඒගොල්ලෝ හොයනකොට මෙන්න මෙහෙම දෙයක් හම්බ වෙනවා. ඒ තමයි මේ දැන් මේ අපි හිතමුකෝ ඔබ කියලා දැන් මේ වගේ පුජ්‍යලයක් ගත්තොත් මේ අය හැදිලා තියෙන්නේ අපේ දේහේ නිර්මාණය වෙලා තියෙන්නේ සෛල වලින් සෙල්ස් වලින්. ඒ සෛලය කියලා කියන්නේ ඇහැට පේන්නේ නැති එකක්. අපි මම මෙහෙම අඳින්නම්කෝ. මේ එතකොට සෛලය මං අඳින්නේ ලොකු කරලා. මේ වගේ සෛල ගත්තොත් අපේ ඇඟේ තියෙනවා 10 බල 13ක් පමණ. මෙච්චරක් විතර ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ අතිවිශාල සංඛ්‍යාවකින් තමයි ජීවියා නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ජීවියා නැත්තම් පුජ්‍යලයා වයස්ගත වෙන්න හේතු වෙන්නේ සෛලය වයස්ගත වීම කියලා හොයාගත්තා. සෛල වයස්ගත වීම. එතකොට දැන් අපිට මේ වැඩිපුර සංවේදීතාවයේ තියෙන ජීවියා වයස්ගත වීම පිළිබඳවනේ. ජීවියා වයස්ගත වන්නේ සෛල වයස්ගත වීම නිසා. ඊට පස්සේ හොයනවා සෛල වයස්ගත වෙන්න හේතුව මොකක්ද කියලා. සෛල වයස්ගත වෙන්න හේතු විදිහට දැනට ගොඩනගලා තියෙනවා කල්පිත හයිපොතෙසිස් 4ක්. මොකක් හින්දාද සෛල වයස්ගත වෙන්නේ කියලා. ඒකේ එකක් කියවෙනවා මෙන්න මෙහෙම. පරිවෘත්තීය අපද්‍රව්‍ය එක් රැස්වීම. ඒ කියන්නේ මෙහෙමයි. මේ සෛලයක් ඇතුලේ විවිධ ක්‍රියාවලි රාශියක් සිද්ධ වෙනවා. සමහර සංයෝග හදනවා, සමහර සංයෝග බිඳ හෙලනවා. එතකොට ඒ හදන බිඳ හෙලන මේ සේරම රසායනික ක්‍රියාවලි වලදී හැදෙනවා අපද්‍රව්‍ය. මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ. දැන් අපේ සෛලවල ප්‍රෝටීන බිඳ හෙලන ප්‍රෝටීන බිඳ හෙලීමේ ක්‍රියාවලියේදී හැදෙන අපද්‍රව්‍යයක් යූරියා කියලා. ඒතර යූරියා මුත්‍රා සමග ඇඟෙන් පිට කරනවා. ඒ වගේ මේ සෛලවල විශාල වශයෙන් අපද්‍රව්‍ය හැදෙනවා. ඒ හැදෙන අපද්‍රව්‍ය හරිම කාර්යක්ෂමව ශරීරයෙන් අයින් කරනවා. හැබැයි සෛලය වයස්ගත වෙනකොට මේ පරිවෘත්තීය අපද්‍රව්‍ය සෛලයෙන් ඉවත් කරන ප්‍රමාණය අඩු වෙනවා. ඒතර සෛලයේ අපද්‍රව්‍ය එකතු වීම හේතු කොටගෙන සෛලය වයස්ගත වෙනවා. එක මතයක්. ඊළඟ එක තමයි මෙන්න මෙහෙම. මුක්ත කණ්ඩක එක් රැස්වීම නිසා සෛලයේ වයස්ගත වෙනවා කියලා කියනවා. ඒ මොනවද මුක්ත කණ්ඩක කියලා කියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මේ සෛලය ඇතුලේ හැම සෛලයක් ඇතුලේම ශ්වසනය සිද්ධ වෙනවා.
ඒ සෛලීය ශ්වසනය සිද්ධ වෙනකොට හැදෙනවා O2- කියලා එකක්. අපි මේකට කියන්නේ සුපරොක්සයිඩ් මුක්ත කණ්ඩකය කියලා. එතකොට ඒ සුපරොක්සයිඩ් මුක්ත කණ්ඩකය ඇතිවිලා ඒක සෛලයේ ගොඩාක් දේවල් වලට මේ සෛලයේ ගොඩක් දේවල් ඔක්සිකරණය කිරීම නිසා සෛලයේ වයස්ගත වෙනවා කියලා එක්කෙනෙක් පරීක්ෂණාත්මකව පෙන්නලා දෙනවා. එතකොට දැන් අර ඒකත් එක්ක එනවා මෙහෙම. මුක්ත කණ්ඩක මගින් සෛලයේ තියෙන දේවල් ඔක්සිකරණය කරනවා නම් එතකොට ප්‍රතිඔක්සිකාරක කියලා සංයෝග જાතියක් තියෙනවා. එතකොට ප්‍රතිඔක්සිකාරක වලට පුළුවන් සෛලයේ වයස්ගත වෙන එක අඩු කරන්න. ඒක නිසා තමයි අර සමහර විටමින් තියෙනවා. ඒ විටමින් වර්ග වලට පුළුවන් මේ සෛල වයස්ගත වෙන එක අඩු කරන්න. දැන් ඔය ග්‍රීන් ටී කියන එකක් ගොඩාක් ජනප්‍රිය වුණේ ඒකයි. ඒක ඇතුලේ තියෙන සමහර සංයෝග වලින් පුළුවන්කම තියෙනවා මේ ඔක්සිකාරක මෙවැනි මේ මුක්ත කණ්ඩක හේවත් ඔක්සිකාරක සංයෝග මැඩ පවත්වන්න පුළුවන්. ආන්න එහෙම හැකියාවක් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක තමයි මේකදි කියනවා මෙහෙම. මේකට දාලා තියෙන මෙහෙම නමක් ප්‍රවේණි ගටිකා කල්පිතය කියලා කියන්නේ. ඒ කියන්නේ සමහර විද්‍යාඥයෝ කියනවා මෙන්න මේ සෛලයේ මේ න්‍යෂ්ටිය තියෙනවානේ. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා වර්ණදේහ ඇතුලේ තියෙනවා DNA. ඒ DNA වල තියෙනවා ජාන. මේ වයස්ගත වීම පාලනය කරන්නත් බලපාන ජාන ඇති කියලායි කියන්නේ. එතකොට මේ ජාන තියෙනකොට සමහර ජාන තියෙනවා ස්විච් ඔන්. සමහර ඒවා තියෙනවා ස්විච් ඔෆ්. ඒ කියන්නේ වැඩ කරන ජාන සහ වැඩ කරන්නේ නැති ජාන. එතකොට එතන අදහසක් කියවෙනවා මේ වයස්ගත වීමට හේතු වන ජාන ගොඩක් තියෙනවා. ඒවා තියෙන්නේ ස්විච් ඔෆ් මෝඩ් එකේ තියෙන්නේ. එතකොට යම් වයසකින් පස්සේ අර වයස්ගත වීමට හේතු වෙන ජාන එකින් එක ස්විච් ඔන් වීම හේතු කොටගෙන සෛලේ වයස්ගත වෙනවා කියලා. ඒකේ ඊළඟ එක තමයි DNA වල විකෘති. DNA වල විකෘති ඇතිවීම නිසා වයසට යනවායි කියන එක. මේක තමයි ගොඩාක් මේ විශ්වාස කරන මතය. එතකොට මම මෙතන ඔබට පෙන්නන්නම් මෙහෙම මේ විදිහට. දැන් මේ DNA කොහේ තියෙනවද මොකක්ද කියලා හිතාගන්න බෑනේ. දැන් මම කිව්වනේ ඔබට මේ ජීවියාගේ ඇඟ හැදිලා තියෙන්නේ සෛල වලින් කියලා. ඒ සෛලය මෙහෙමනම් මේ තියෙන්නේ සෛලයේ න්‍යෂ්ටිය මේ තියෙන්නේ න්‍යෂ්ටිය. මේ න්‍යෂ්ටිය ඇතුලේ තියෙනවා වර්ණදේහ කියලා જાතියක් මෙහෙම. ඔය වර්ණදේහය බැලුවොත් එහෙම වර්ණදේහයේ ඇතුලේ තමයි DNA තියෙන්නේ. මේ වර්ණදේහයේ ඇතුලේ තමයි DNA තියෙන්නේ කොහොම. එතකොට මේ DNA වල තියෙන රසායනික ව්‍යුහය වෙනස් වීම නිසා අපි කියනවා මෙන්න මෙහෙම රසායනික ව්‍යුහය යම් තැනක වෙනස් වුණොත් එතකොට කියනවා අපි ඒකට විකෘතියක් කියලා. ඒ විකෘති ඇතිවීම හේතු කොටගෙන මේ සෛල වයස්ගත වෙනවා කියලා තමයි කියන්නේ. බොහෝ වෙලාවට මේ විකෘතියක් ඇති වුණත් ඒක නැවත ප්‍රතිසංස්කරණය කරන නැත්නම් DNA රිපෙයාර් කරන එන්සයිම තියෙනවා. හැබැයි කාලය ගත වීමත් සමග ඒ එන්සයිම නිෂ්පාදනය අඩු වීම නිසා මේ ඇතිවන විකෘති නැවත රිපෙයාර් කරන්න බැරි වීම හේතු කොටගෙන මේ DNA වල ඇතිවන විකෘති නිසා වයස්ගත වෙනවා කියලා හිතනවා. ඒ අනුව සෛල වයස්ගත වුණාම අවයව වයස්ගත වෙනවනේ. දැන් හිතන්නකෝ පෙනහැල්ල හැදිලා තියෙන්නේ සෛල වලින්, වකුගඩු හැදිලා තියෙන්නේ සෛල වලින්, අක්මාව හැදිලා තියෙන්නේ සෛල වලින්. එතකොට ඒව හැදිලා තියෙන සෛල වයස්ගත වෙනකොට අවයව වයස්ගත වෙනවා. අවයව වයස්ගත වෙනකොට පද්ධතිය වයස්ගත වෙනවා. පද්ධති ටික වයස්ගත වුණාම පුජ්‍යලය වයස්ගත වෙනවා. එහෙමනම් වයස්ගත වීමේ මූලය තියෙන්නේ මේ සෛලවල තියෙන න්‍යෂ්ටිය ඇතුලේ තියෙන මේ DNA වල සිදුවන මෙන්න මේ වෙනස් වීම නිසා තමයි කියලා තමයි මුලින් හිතන්නේ. දැන් එතකොට මේ ඔස්සේ පරීක්ෂණ කළා දැන් බලන්නේ මෙන්න මේ විකෘති ඇති වෙන්නේ හේතුව මොකක්ද කියලා බලලා ඒක ඇති වෙන එක අවම කරගන්න පුළුවන් නම් සෛලවල එතකොට වයස්ගත වෙන එක අඩු කරගන්න පුළුවන්. සැන්දෑ සමයයි ජීවිතේ ගෙවන්නේ මා අද දිනේ දෙපාවරුව පමණකි මට මගේ තනියට ළඟ සිටින්නේ දෙපාවරුව පමණකි
ජාති ජරා ව්‍යාධි මරණ ආදී වශයෙන් බුදුදහමේ විග්‍රහ කරනවා මේ සංසාර දුක. ඉපදීම, ජරාවටපත් වීම, වියපත් වීම, ලෙඩවීම, මරණයටපත් වීම මේක තමයි සංසාර ස්වභාවය කියන එක. ඒක ජරාව කියන වචනේ තියෙනවනේ. ඕක දැන් අපි නොඑක ආකාරයෙන් පාවිච්චි කරනවා. සමහරු ජරාව දෙන්නවා, සමහරු ජරාව කනවා, ජරාව ගන්න වැඩ තියෙනවා. ජරාව කීකේ නොඑක ජරා වැඩ වලට ජරාව දාගත්තට මේ ජරාව මහා ගැඹුරු ජරාවක් නේ. වයසට යන එක, ජරාවටපත් වෙන එක ජරාව දීලවත් නවත්තන්න පුළුවන් වැඩක් නෙමෙයි නේද? එහෙමයි. හසන්ත මහත්තයා අර ඔබතුමා කතාවක් කිව්වා නේද? අර අමරණීය වෙන කතාව ජපානයේ. ඔව්. දැන් ඕකට මම මේ ලස්සන ගැළපීමක් කරන්න හිතුවේ. දැන් මනෝවිද්‍යාවේ එනවා මේ ගුරුකුලයක්. ඒ ගුරුකුලය අපි හඳුන්වනවා සන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යා ගුරුකුලය කියලා. මේ සන්දෘෂ්ටිකවාදීන්ගේ තර්කය තමයි දැන් මේ හසන්ත මහත්තයා මම අපේ මේ තිස්ස සර් මේ අපි මේ වැඩ කරන සියලුම දෙනා මෙච්චර මේ මොටිවේට් වෙලා අපි අභිප්‍රේරණය වෙලා සක්‍රිය වෙලා උදේ නැගිටගෙන අපි මේ කාර්යක්ෂම වෙලා තියන්නේ ඇයි? දැන් අපි අමරණීය කියන්නේ අපි තුන් දෙනා මැරෙන්නේ නැහැ. එහෙනම් අපි නැගිටින්නේ අද ලේසියෙන්. අපි බුදියන් ඉන්නවා. ඒ නිසා දැන් සන්දෘෂ්ටිකවාදීන්ගේ තර්කය තමයි අපේ ජීවිතේ අපිව අර්ථවත් කරලා තියෙන්නේ. අපේ මේ ධෛර්යය අපිට දෙන්නේ, බලය දෙන්නේ, මේ ජවය දෙන්නේ වියපත් වීම සහ මරණය කියන මූලික ලක්ෂණ දෙක නිසා කියලා. ඒ නිසා මේක නැති වුණොත් එහෙම මේ මුළු ලෝකෙම කම්මැලි වෙලා යනවා. මොකද මිනිස්සු හරි ආසයි කොහොමත් කම්මැලිව වසන්ත. මිනිස්සු බලන්නේ දැන් අපි ගත්තොත් එහෙම පුටුව උනත් සැප පුටුවක් බලන්න. නැගිටින්න බැරි. ඇඳ උනත් ආයි ගන්නේ දවස් දෙකක් බුදියන්න පුළුවන් මෙට්ට. අපි තෝරන්නේ මෙහෙමනේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තින්නේ හසන්ත මහත්තයා මේ සැප කියලා කියන්නේ අලසව ඉඳ පාවිච්චි කරන සියලුම වැඩනේ අපි මේ සැප කියලා හොයලා තින්නේ. ඒතර හිතන්නකො මැරෙන්නේ නැති වුණොත් එහෙම මක් වේද? ඒ පාර අපේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. සම්පූර්ණ මිනිස්සු අලස වෙලා යනවා. ඒ නිසා සන්දෘෂ්ටිකවාදීන් කියන්නේ මරණය සහ වියපත් වීම තමයි මේ ජීවිතයේ අර්ථය සපයන්නේ. දැන් අපිට නිවන හොයන්න හිතෙන්නේ. දැන් මේ අර මේ ලස්සන මේ ලංකාවේ වැඩිපුරම විකිනිච්ච පොත් දෙකක් තියෙනවා. හසන්ත මහත්තයා දන්නවද? වාර්තා තිබ්බ පොත් දෙකක් තියෙනවා. එකක් තමයි නිවන, අනිත් එක තමයි ගිනියවි සහ ගිනිකෙලි. ඒ කියන්නේ මිනිහා මේ දෙකට හරි කැමති. එක පැත්තකින් ප්‍රචණ්ඩත්වයට කැමති, අනිත් පැත්තෙන් විමුක්තිය හොයන්නත් හිතෙනවා. ඒතර මිනිහා මේ දෙකේ දෝලණය වෙවි ඉන්නේ. ඒතර මේ දෝලණය බලගන්වන්නේ මේ මරණය සහ වියපත් වීම කියලායි සන්දෘෂ්ටිකවාදීන් කියන්නේ. ඒ නිසා දැන් කාන්සාව ඇති වෙන්නේ, ડિප්‍රෙෂන් ඇති වෙන්නේ, මානසික රෝග ඇති වෙන්නේ මේ සියලු වියපත් වීම සහ මරණය අපිට දැනෙන නිසා කියලා. ඕක දැනුම් නැත්නම් එහෙම අපිට ડિප්‍රෙෂන් උත් නැහැ. මානසික රෝගත් නැහැ. කායික රෝගත් නැහැ. කොරන්න දෙයක්වත් නැහැ. නැගිටින්න හේතුවකුත් නැහැ. ඉතින් අපි ඔහේ ඉන්නේකුත් ඉන්නවා කියලා ඒකුත් ඉතින් හිතා ගන්න බෑ අපි මොනවද කරන්න කියලාත් නැහැ. ඒ නිසා මම හිතන්නේ හසන්ත මහත්තයා දැන් අමරණීය වෙලා තේරුමක් නැහැ අපි. අමරණීය වුණොත් මේ ලෝකේ සම්පූර්ණ වෙනස් වෙයි. අපි try කරන්න ඕන වයස යාවි. හැබැයි අර වයසට යනකොට අපි තුල සිද්ධ වෙන සමහර ගති ලක්ෂණ පොඩ්ඩක් පරක්කු කරගන්න පුළුවන් නම් ඔන්න වටිනවා. දැන් අපි තුන් වයසට යනකොට මගේ මානසික ක්‍රියාකාරීත්වය අඩපණ කරගන්න නැතුව තියාගන්න try කරන්න ඕන අපි. තමන්ගේ නිරෝගීකම පවත්වා ගන්න උපරිම try කරනවා අපි. දැන් ස්වභාවික මරණ වෙනවනේ අපිට. දැන් අපේ සමහර සීයලා අවුරුදු 80 දැන් අර ඔබතුමා පෙන්නුව එක සැරයක් මම මතකයි අපි වීඩියෝ එකක් බැලුවා ආච්චි කෙනෙක් 94 දී විභාගයක් ලියපු අම්මා කෙනෙක් පෙන්නුවා. අන්න හරි. දැන් බලන්න ඒ අම්මා දැන් වියපත් වීම විසින් යට කළා නැහැ. 97 දී ආචාර්ය එඩ්වින් ආරිදාසූරින් මගේ දොරමඩලාවට ආවා. වයස අවුරුදු 97 දී හොඳට කතා කළා. අන්න හරි. දැන් මේක තමයි අපි බලන්න ඕනේ. දැන් වයසට යයි අපි උදවසක මැරෙයි. හැබැයි අපි අවුරුදු 50 වෙනකොට කලින් මැරෙන්න ඕනේ නැහැ මානසිකව. මෙන්න මේක තමයි අපි දැන් කල්පනා කරන්න ඕනේ. දැන් සමහර අය වෙන්නේ හසන්ත මහත්තයා අවුරුදු මේ 50 60 වෙනකොටම මේ මුළු ඔක්කොටම වද දෙන්න පටන් ගන්නවා. ගෙවල් වල. ඒ කියන්නේ කලින්ම මනස මරාගෙන. එසා දැන් අපි කල යුතු කාරණා වෙන්නේ මට හිතෙන්නේ
වයස යන එක කියන්නේ අපි මම කියන්නම් කියන්නේ මේ අමරණීය වෙන්න උත්සාහ කරන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. අපි පරිශන කරන්න ඕනේ, අපි කල්පනා කරන්න ඕන වයසට යාම සිද්ධ වෙයි ලක්ෂණ ටික පාලනය කරගන්න. දැන් බුදුන් වහන්සේ හැම වෙලේම කිව්වනේ මම කෙතරම් මගේ වයස ගියත් මම තාමත් මගේ මානසික ක්‍රියාකාරීත්වය අර තරුණ අවදියේ වගේම ඒ හා සමානව පවතිනවා කියලා. මට බොහොම අවස්ථාවක් හම්බුණා අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අවසාන භාගයේදී හමු වෙන්න. ඒක මං හිතනවා මගේ ජීවිතේ හම්බෙච්ච ලොකු වාසනාවක්. ඉතින් මං හරි ආසාවෙන් හිටියේ උන්වහන්සේත් එක්ක පොඩ්ඩක් කතා කරන්නම් කියලා. මම පොඩි ප්‍රශ්නයක් ඇහුවා. මේ උන්වහන්සේ ලියපු පොත් මං ගොඩක් ඒ කාලේ ආසාවට කියවෝ හිටියේ. අසන්ත මහත්තයා කියන්නේ එතකොට වයස අවුරුදු 98ක් හරි වගේ මට මතක. මම අහපු ප්‍රශ්නෙට ගිහිල්ලා උන්වහන්සේ පොතක් අරගෙන ඇවිල්ලා පොත පිටුව පෙරලලා මට පෙන්නුවා. අන්න මතකේ. ඒක තමයි මතකේ. දැන් අපි හිතන්නේ 98ක් වෙනකොට අර ඩිමෙන්ෂියා වගේ ඇවිල්ලා නිකන් මෙලෝදියක් මතක නැහැ වගේනේ අපිට හිතෙන්නේ. හැබැයි ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝගේ එහෙම ස්වභාවයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ මට තේරෙන දේ තමයි මානසික ක්‍රියාවලිය හසුරව ගන්න පුළුවන් නම් මානසික ක්‍රියාවලිය පාලනය කරන්න පුළුවන් නම් මනස හරියට මෙහෙව ගන්න පුළුවන් නම් වයසට යාම කියන එක පරක්කු කරගන්න පුළුවන්. නැති කරගන්න අපිට ඕනේ නැහැ කොහොමද? පරක්කු කරගන්න පුළුවන්. හැම රැලි වැටෙන එක පරක්කු කරගන්න පුළුවන්. මනසේ තියෙන අපේ තියෙන සමහර ගති ලක්ෂණ කලින් පහළ වෙන එක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම ඇස්පෙනීම වගේ දේවල් සමහර වෙලාවට නවත්ත ගන්න පුළුවන්. දැන් තිස්ස මහත්තයා කිව්වා අර ෆ්‍රී රැඩිකල්ස් නැත්තම් අර අපි කිව්ව මොනවාද? ඔක්සිජන් මුක්තකාරක. අපි ඒවට කියන ෆ්‍රී රැඩිකල්ස් කියලා. දැන් මේවට හොඳ ආහාර පුරුදු ලෝකේ හඳුන්වලා දීලා තියෙනවා. දැන් වැඩිපුර ভেජිටබල් කන අයට මේ එළවලු කන අයගේ ෆ්‍රී රැඩිකල් කලින් විනාශ වෙනවා. හොඳට ආහාර පුරුදු වැඩිපුර මස් මාළු කන මේ මස් කනකොට වැඩිපුර මාළු වලට වඩා ශරීරයේ ෆ්‍රී රැඩිකල්ස් හැදෙන ප්‍රමාණය වැඩි. ඉතින් අන්න එහෙම අපිට තියෙනවා ආහාර පුරුදු, මානසික පුරුදු, ව්‍යායාම, යෝග අභ්‍යාස, නිින්ද ඊළඟට මේ අපි පාවිච්චි කරන සමහර මේ ඩිවයිසස් හරි නිසිබෙද පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වයසට යාමේ ක්‍රියාවලිය පරක්කු කරගෙන අපිට ටිකක් අර අපේ සින්දුවේ කිව්වනේ මට තව වැඩ කරගන්න ඉඩ දෙන්න කියලා. ඒක ගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. රෝහණ වීරසිංහ මහත්තයා ගීතේ. එතුමා කිව්වනේ මේ ඉක්මනට එන්න එපා මට තව ගොඩක් වැඩ කරගන්න තියෙනවා කියලා. මං හිතන්නේ ඒක පරක්කු කරගන්න පුළුවන්. වියපත් බව මගේ දොර කඩ ළඟ කුටියට එන්නට ඉල්ලනවද තව අවසන් නැහැ කළ යුතු වැඩ මට ඉඩදී මග හැර යන බද. ඒ ගීතෙත් නිධාන කතාවක් තියෙන රෝහණ වීරසිංහ මහත්තයා මාත් එක්ක කිව්වා. හරි අපූර්ව කතාවක්. ඒක ලෝක ප්‍රකට චරිතයක් පසුබිම් කරගෙන ඇතිවෙච්ච අදහසක් තමයි ගීතයකට පෙරලා තියෙන. ඒක පස්සේ දවසක අපි කතා කරමු. ඔව්. මම හිතන්නේ අසත් මහත්තයා අපි ඊළඟට ටිකක් කතා කරමු මේ ඊළඟ වටේදී කොහොමද දැන් මේක පරක්කු කරගන්නේ. දැන් මම හිතනවා දැන් වයස යන එක අපිට නවත්ත ගන්න බෑ. නමුත් අපි මේ වයසට යන එක පරක්කු කරගන්න අපි මානසිකව සූදානම් වෙන්නේ කොහොමද? කායිකව සූදානම් වෙන්නේ කොහොමද? ආහාර රටාවන් පොඩ්ඩක් හදාගන්නේ කොහොමද කියන කාරණාව මට හිතෙනවා අපි අපේ ප්‍රේක්ෂකයන් ගොඩක් වැදගත් වෙයි මේ වයසට යන එක පරක්කු කරලා තරුණ විදිහට ඉන්න. දැන් මාව සේතු මම එතුමාගේ කතා කීපයක දැකලා තියෙනවා. එතුමා හැමදාම ඔය මේ ගඟ හරහා පීනලා තියෙනවා. වයස අවුරුදු 70 ගානෙදිත් ඔය චීනේ තියෙන මොකක් හරි මීකොන් ගඟ හරි මොකක් හරි ලොකු ගඟක හොයන් හරි යන්සිකයන් ගඟ හරහා එතුමා පීනනවා 70 ගානෙදී. ඉතින් ඒ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සු ලෝකේ පහළ වෙච්ච දැන් අපි ගත්තොත් එහෙම ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මිනිස්සු ඔබතුමා බැලුවොත් අපේ රටේ ඉන්න බොහෝ මහාචාර්යවරු වයසට යන්නේ නැහැ. දැන් අපේ හොඳම උදාහරණය අපේ දයාරෝණ අතුවරල මහත්මයා. තාමත් හොඳට අර පරණ විදිහට තාම හොඳට කතා බහ කරගෙන ඉන්නවා. නිසා දැන් මහාචාර්යවරු අපේ හාමුදුරුවරු ඊළඟට අපි ගත්තොත් සමහර පූජකයෝ සමහර නළුවෝ නිලියෝ වයසට යන්නේ නැහැ ලේසියෙන් මානසිකවත් කායිකවත්. නිසා හසන්ත මහත්තයා මේකේ පැහැදිලිවම ඍජුව අපේ මනසේ ක්‍රියාකාරීත්වයේ වයසට යාමත් එක්ක පැහැදිලි සම්බන්ධයක් තියෙනවා.
ඒ නිසා මට හිතෙන්නේ අපි මේ මනස ගොඩනගා ගන්න විදිහ ගැන අපි ඊළඟ වටේට එකක් කතා කරමු. කොහොමද මේ වයස පරක්කු කරගන්න මනස හදා ගන්න විදිය ගැන. ගැහැණු අය වයසට යන්නේ කොහොමද? පිරිමි අය වයසට යන්නේ කොහොමද? වයසට යනකොට මේ දෙගොල්ලම එකද? ඒකත් අපි වෙනම කතා කළ යුතු කාරණාවක්. තිස්සයන්නාය ගුරුතුමා. ඇත්තටම මේකෙදී ඊටාම් වැදගත් කරුණක් මතු කළ අපේ වෛද්‍යතුමා මේ වයසට යන එක නවත්තන්න නෙමෙයි ඕනි, වියපත් වීමේ ලක්ෂණ ඇතිවීම වළක්වා ගැනීමයි ඕනි. ඒ කියන්නේ වියපත් වීමේ ලක්ෂණ ඇතිවීමේ වේගය අඩු කිරීම. එතකොට දැන් ඇත්තටම කියනවා නම් අර මම ඉස්සෙල්ලා කිව්වා සෛල වයස්ගත වීම පිළිබඳව. සෛල වයස්ගත වෙනකොට ඒකෙන් අපිට ගන්න ගොඩක් දෙයක් තියෙනවා. සෛල වයස්ගත වෙනකොට DNA වල විකෘති ඇති වෙනවනේ. ඒ ඇතිවන විකෘති ආපහු රිපෙයාර් කරන්න DNA රිපෙයාරින් එන්සයිම් වලින් ඒක රිපෙයාර් කරනවා. එතකොට බැරි වෙලාවකත් ඒ එන්සයිමය හැදෙන එක අඩු වුණොත් DNA වල විකෘති වැඩි වෙනවා. එතකොට වයස්ගත වීමේ වේගය වැඩි වෙනවා. ඒක නිසා වයස්ගත වීමේ වේගය අඩු කරන එක තමයි අපි ඇත්තටම අත්හදා බලන්න ඕනේ. දැන් මම කතා කරන්න යන්නේ විශේෂයෙන්ම මේ අපිට කෙනෙක්ගේ වයස්ගත වීම වැඩිපුරම පෙන්눔 කරන ලක්ෂණය මේ අපේ තියෙන හැම ඒ අනිත් ඒවාට වඩා ඇඟ ඇතුලේ තියෙන ඒවායි සිද්ධ වෙන වෙනස්කම් අපිට පේන්නේ නැහනේ. හැමේ ලොකු වෙනස්කම් ටිකක් වෙනවා වයස්ගත වෙනකොට. ඒකේ දැන් මම මෙහෙම ගන්නම් දල වශයෙන් හැම පිළිබඳ සම්පූර්ණම කතා කරන්නේ නෙමෙයි. හැමේ තියෙනවනේ මේ වගේ රෝම කූප කියලා කියන්නේ මේ තියෙන මේ වගේ කුහරයක් ඇතුලේ තියෙනවනේ මේම රෝමයක් කෙස් ගහක් මේ විදිහට තියෙනවනේ රෝමයක්. එතකොට ඒකට විවෘත වෙනවා ඒ කුහරයට විවෘත වෙනවා මේවට කියන්නේ අපි සීබසියස් ග්ලෑන්ඩ් කියලා. එහෙම නැත්නම් ස්නේහස්රාවී ග්‍රන්ථි කියලා කියන්නේ. මේකෙන් හදන ඔයිල් එකක් මෙහෙම. මේ හදන ඔයිල් එක හැමේ මතු පිටට ගෙනියනවා මෙහෙම. ඒ හැම මතු පිටට ඒ ඔයිල් එක ගිනිච්චාම තමයි හැම මතු පිට දීප්තිමත් ස්වභාවයක් ඇති කරන්නේ. අර පොලිෂ් ගතියක් ඇති කරන්නේ ඒකෙන්. එතකොට වයස්ගත වීමත් එක්ක මෙන්න මේ සීබසියස් ග්ලෑන්ඩ් වල ක්‍රියාකාරීත්වය අඩු වෙලා මේ හැම මතු පිටට එන ඔයිල් ප්‍රමාණය අඩු වෙනවා. ආන්න එතකොට හැමේ වියලි ස්වභාවයක් ඇති වෙනවා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා මේ සෛල වගයක්. මේ රෝම ගහේ පටන් ගන්න තැන මුල තියෙන්නේ මෙහෙම. මේ සෛල වලට කියන්නේ අපි මෙලනොසයිට කියලා. මෙලනොසයිට කියලා කියන්නේ. ඒ මෙලනොසයිට තුල හැදෙනවා එක්තරා වර්ණකයක්. ඒකට කියන්නේ මෙලනින් කියලා. මේ මෙලනින් වර්ණකය ගොඩාක් හැදුනහම කළු පාටයි. ඒ මෙලනින් ටික තමයි මේ රෝම ගහේ කෙරටින් තුලින් මෙහෙට ගිහිල්ලා ඉවරලා මේක කළු පාටින් තියෙන්නේ. එතකොට මේ මෙලනොසයිට තුල මෙලනින් නිපදවන්න මෙන්න මේ එන්සයිමය දායක වෙනවා. තයිරෝසිනේස් කියන එන්සයිමය. ඒ එන්සයිමයත් මේ අවට තියෙනවා. හැබැයි වයස්ගත වීමත් සමග මෙන්න මේ එන්සයිමය නිපද වෙන ප්‍රමාණය, එන්සයිමය කියන්නේ ප්‍රෝටීනයක්. ඒක නිපද වෙන ප්‍රමාණය අඩු වෙලා යනවා. අඩු වෙනකොට මෙතන මෙලනින් නිපද වෙන එක අඩු වෙනවා. මෙලනින් නිපද වෙන එක අඩු වුණාම මේක මේ වගේ වෙනවා. සුදු පාට තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි. එහෙම වුණාම දැන් ඉතින් අපිට මේකට ක්‍රම තියෙනවා මේක වහිනම් පාට කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම කළු පාට කරලා දාන්න පුළුවන් මුකුත් හොයන්න බැරි වෙන්න. හැබැයි මම දැකලා තියෙනවා සමහර අය මේ සුදු පාට වෙන එක පොඩි ආර්ට් එකක් කරගන්නවා. දැන් මම දැක්ක කවුද අමිතාබ් බච්චන් කියන අපේ නළුවා. එයා ඒක වෙනම ෆැෂන් එකක් කරගෙන මේ සුදු පාට වෙච්ච කොණ්ඩේ රැවුල වෙනම පර්සනැලිටි එකක් හදාගෙන ඒක කළු කරන්නේ නැහැ. අපේ සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක සූරින්ගේ මොනතරම් හොඳ පෞරුෂත්වයක් පේනවද? ඔව් ඒක තමයි. සුදු පාටයි. ඔව් සුදු පාටයි ඒක තමයි. අර ඒ කියන්නේ මම හිතන්නේ ඔබතුමා අර ඉස්සලා කිව්වා වගේ හිතන විදිය වෙන්න ඇති ඒක වෙනස. ඉතින් ඒ වගේ තියෙනවා. ඒ වගේම තමයි ඉක්මනින්ම කියන්නම් මෙතන හැමට යටින් තියෙනවා ෆැට් ලේයර් එකක්. අපි කියන්නේ ඒකට අදස්චර්මීය මේද ස්තරය කියලා. වයස්ගත වීමත් සමග මේ මේද ස්තරය අඩු වෙනවා. මේ මේද ස්තරයෙන් තමයි අර පිරිපුන් ස්වභාවය නැත්නම් පිරිච්ච ගතිය එන්නේ. මේක අඩු වෙනකොට මේක අඩු වීමේදී
අනිවාර්යෙන්ම අර හැම ඇකිලෙන්න බලනවා වැඩි වෙනවා. ඊළඟට හැම හොඳට ඇදලා තියාගන්න දායක වෙන තන්තු ටිකක් තියෙනවා මේ විදිහට. ඔහොම. මෙහෙම තන්තු. මේවට කියන්නේ අපි කොලජන් කියලා. මේ තියෙන කොලජන්. මේ කොලජන් කියන තන්තු ප්‍රමාණය එන්න අඩු වෙනවා ප්‍රෝටීන නිෂ්පාදනය අඩු වෙන නිසා. ඒ කියන්නේ වයස්ගත වීම සමග ප්‍රෝටීන නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට ඒ කොලජන් අඩු වෙලා යනවා නැත්නම් මේ කොලජන් වල ව්‍යුහය වෙනස් වෙනවා. ඒ ව්‍යුහය වෙනස් වීම නිසා අර ප්‍රත්‍යාස්ත ගතිය අඩු වෙලා යනවා. එතකොට හැම නිකන් රැලි වැටෙන ස්වභාවයකට එනවා. රබාන වගේ ටින්ටින් ගානට ඇදිලා තිබුණු හැම ඔව්. නිකම්ම ඔය රැලි වැටෙනවා නේද? වැටලා යනවා. එතකොට දැන් ඒ වුණාට දැන් මේකෙන් අපිට ගන්න දෙයක් තියෙනවා. මේ කොලජන්නේ අඩු වෙන්නේ. ඒතර කොලජන් කියන්නේ ප්‍රෝටීනයක්නේ. ඒතර අපේ ආහාරයේ කොලජන් ප්‍රෝටීනය හදන්න ඕනි කරන බේස් එක තියෙනවා නම් හොඳ ප්‍රමාණයකට. දැන් ඔය ගොඩක් වෙනකොට වයස්ගත වෙනකොට ආහාර තෝරා ගැනීම විදිහත් පොඩ්ඩක් පෝෂණ වේදිකගෙන් අහලා පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. එහෙම වුණොත් වයස්ගත වෙන එක නතර කරන්න බෑ. වයස්ගත වීමේ ලක්ෂණ ඇතිවීම ප්‍රමාද කරගන්න පුළුවන්. ඒ වයස්ගත වීමේ ලක්ෂණ ප්‍රමාද කරන්නේ කොහොමද කියලා අපි ඊළඟ ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් කතා කරමු නේද? වියපත් වීම ගැනයි අප කතා කරන්නේ. එකම පාඩමක කොටස් දෙකක්. වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහත්මයාට අපේ ගෞරව ස්තුති පුද කරනවා. අපේ ප්‍රකට ජීව විද්‍යා ගුරුතුමා තිස්දන් නායක මහත්මයාටත් අපේ ගෞරව ස්තුති පුද කරනවා. නැවතත් ටෙලිවිෂන් ඉස්කෝලේ වැඩසටහනෙන් මුණ ගැහෙමු. ආයිබෝවන්. මහවැස්සක පෙර නිමිති පෙනෙනවා කවුළුව අතරින් හිරිකඩ එනවා මල් පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මන්දිය වෙත කබාය ඉරිලා ඊට කමක් නැහැ කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ මා දැන් මහලු වියේ පාරට බැස්සම නොවැසීතල වැඩි තනිකම ඊට වැඩි සිරිපොද වැත්තේ එකම කුඩය යට තෙරපි අර යුවලක් යන හැද මමත් කොහොම ගිය හැටි මතකයි මට හොඳ හැටි මතකයි ගත උණුසුම් වූවද සිත උණුසුම් වේදෝ එපා මී විත මගේ දෙතොලට එපා මී විත මගේ දෙතොලට ආපසු මගේ කුටියට යනවා මා ආපසු යනවා